ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමින්වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යං බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යං ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. යං සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්‍රමාදේන සම්පාදේත ආමබන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සමනාමයං මහරජ ධම්ම රාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගතාති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද පොසොන් පුර 15 පොහොව දවසයි. අද උදෑසන පටන් මේ දක්වා අපේ රටවාසී ජනතාව විශේෂයෙන් බෞද්ධ පින්වතුන් විවිධ රූප වාහිනී ඒ වගේම ගුවන් විදුලි නාලිකා මගින් අද දවස ගැන ධර්ම දේශනා ගණනාවකට දැන් ඇහුම්කන් දීලා ඉන්නේ.
මේ දවස අපි සලකන්නේ වෙසඟපුර 15ක් පොහෝ දවස ඇරුණු විට සිංහල බෞද්ධයාට ඇති ඉතා උදාරම දවස හැටියටයි පොසොන් පොහෝ දිනය අපි සලකන්නේ. එයට හේතුව තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා පවුවට අද වගේ දවසක වැඩම කරවලා දේවානම් පියතිස්ස මහරජයා ඇතුළු පින්වතුන් බෞද්ධයන් බවට පත් කරලා රට ශිෂ්ටමය ජනතාවක් ඇති බෞද්ධ රාජ්‍යයක් බවට අත්විවරම දැම්මේ අද වගේ දවසකයි. ඒ නිසා මේ දවස අපි උත්තරීතර දිනයක් හැටියට සැලකනවා. අද තොරන් සරසලා හිටන් තොරන් වලින් විසක් දවසේ වගේ බුද්ධ චරිතයත් ඒ වගේම මිහිඳු මහ හිමියන්ගේ ලංකා සම්ප්‍රාප්තියත් පිළිබඳව මහජනයාට දකින්ට අපේ දරුවන්ට බලන්ට සලස්වනවා. ඒ වගේම පොසොන් පෙරහැරවල් රට පුරා පෞරාණික කාලයේ පටන් අඛණ්ඩව පවත්වාගෙන එනවා. ඒවත් සමහර පෙරහැරවල් අදක් පවත්වනවා. ඒ අතරට දන්සල් පවත්වනවා. මේ අතර සීල සමාදානමය පින්කම් පන්සල් විහෙර විහාරස්ථාන බෞද්ධ මධ්‍යස්ථාන ආරණ්‍ය සේනාසන ඔය නොයෙකුත් තැන්වල සීල සමාදානමය පින්කම් පවත්වනවා. ඒ අරුණහම මරණයට කැප වූ සතුන් මරණයෙන් ගලවා ගැනීම පිළිබඳව අභේදානමය පින්කන්ද අද දවසේ රටේ විවිධ පළාත්වල කරනවා. අර වෙසක් දවස නම් බෞද්ධ ලෝකයේම පින්කම් කරනවා. විශේෂ මේ පොසොන් පොහෝ දිනය අපට වැදගත් නිසා අසල් වෙසක් පොහෝ දිනය ඇරුණු විට ඊළඟට බොහෝම පින්කම් කරන්නේ මේ පොහෝ දවසටයි. මෙවන් ආකාරයෙන් පින්කම් කිරීමට හේතුව අද මාතෘකාව වශයෙන්ුත් අපට ලැබිලා තිබෙන කාරණේ අනුව මිහින්තලාවේ අශිරිමත් ස්වභාවයේ පිළිබඳවයි කිය යුතුව තිබෙනවා. ඒ මොකද අපට ඊටා වැදගත් පුණ්‍ය භූමියක් නිසා. අද අපි බැලුවොත් රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඒ වගේම මිහින්තලා පර්වතයේ මිස්සක පව්ව තිස්ස මහා රාමයේ කිරිවෙහෙර කතරගම ඊළඟට සෝමාවතී වෙහෙර නාගදීපයේ සේරුවිල කලුතර බෝධිය මාතර බෝධිය ඒ අරුණහම මයංගනේ විශේෂයෙන්ම දලදා මාලිගාව අද විශේෂ පොසොන්පුර 15ක් පොහෝ දින රාජකීය උත්සවයේ පවත්වන්නේ සිතුල්පව් විහාරය. පොසොන් මහා උත්සවයේ සිතුල්පව් විහාරය. ඔය විදිහට බලනකොට දෙවුන්දර රාජමහා විහාරයේ මේ වගේ තැන් බොහෝ රාශියක් තිබෙනවා විවිධ පින්කම් කරන. අපේ සෑම පන්සල කර්ම ගමක මද පිරිස එකතු වෙලා සිල් සමාදන් වෙනවා. අර වගේ මා මතක් කළාක් මෙන් විවිධ පින්කම් කරනවා. ඒ කුසල ක්‍රියාවල් අපි කරන්නේ අද ඇයි අපට මංගල දවසක්. අපට මේ පොසොන්පුර 15ක් පොහෝ දිනය මංගල දවසක්. මංගල දවසක් කිව්වේ ධර්මාශෝක මහරජයා කල්පනා කළා දැන් මේ බුද්ධාගම දඹදිවට පමණක් සීමා වෙලා තිබෙනවා. ඔය එදා දඹදිව කිව්වහම අද ඉන්දියාව, පාකිස්තානයේ, නේපාලයේ, ටිබෙටය, ඇසෑම් දේශය, භූටානයේ මේ ආදී රටවල් ඔක්කොම දඹදිවටයි අයිති වන්නේ. අද ඒවා විවිධ රට රාජ්‍යයන්ට බෙදිලා මේ මහා දේශයේ රජතුමා කවුද? ධර්මාශෝක. එතුමා කල්පනා කළා මේ ශාසනයේ දඹදිව විතරයි තියෙන්නේ. බැරි වෙලාවත් යම්කිසි හේතුවක් නිසා අනාගතයේදී
බුදුදහමට හානියක් වුණොත් මේ ජම්බුද්වීපයේහි එය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය විධිවිධානත් අපි යොදන්න ඕනේ. එහෙම කල්පනා කළා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේය කිව්වේ රජතුමාට උපදෙස් දෙන සංඝයා වහන්සේ අතර ප්‍රමුඛයාණන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ආචාර්යවරයාණන් වහන්සේ. මහා බලගත් කෙනෙක්, පුණ්‍යවන්ත කෙනෙක්, සංඝරාජ කෙනෙක්. උන්වහන්සේගේ උපදෙස් අරගෙන ලංකාව ඇතුළු රටවල් 9කට ධර්ම දූතයන් වහන්සේලා යැව්වා. දැන් ඔය බුරුමය, කාම්බෝජය, ලාවෝසය, ලංකාව මැද පෙරදිග රටවල්, දඹදිව තවත් දුෂ්කර ප්‍රදේශ, උත්තර බුද්ධාගම පවතින දේශ, ඕවාට භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් ඇරිය 9ක්. එයින් ලංකාවට එව්වේ තමන්ගේම අතිජාත පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි මිස්සක පව්වට ආවේ. පුරුදු පුහුණු වෙලා ධර්ම දූත කටයුතු පිළිබඳව එදා තිබිලා තියෙනවා පින්වත්නි අපේ උත්සව සමයක්. ඔය මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවීමට පෙරත් උත්සව දවසක් වශයෙන් උයි පොසොන් පෝය පිළි අරගෙන තියෙනවා. ඒ පොසොන් සතිය පුරා කවර හේතුන් උඩ හෝ වේවා උත්සව පවත්වලා තිබෙනවා. ගොවිතැන් කරලා පළ දරා කියාගෙන අවසානයේ කරන මහා උත්සවයක් හැටියට 40000ක පමණ පිරිසකුත් එක්ක දේවානම් පියතිස්ස රජතුමාත් විනෝදයේ පිණිස මිහින්තලයට මිස්සක පව්වට වැඩියා. අනුරාධපුරයේ ඉඳලා සැතපුම් 9ක් නැගෙනහිරින් තනිකර පර්වතයක් හිටන. ඒ ගිහින් එතුමා විනෝදයේ පිණිස සතුන් දඩයන් කිරීමට බලද්දි තමයි අර මුවපැටියෙක් දුවනවා දැකලා ඒ පස්සේ ගිහින් සතා අතුරුදහන් වුණා. උඩ බලනකොට ශ්‍රමණ රූපයන් ගණනාවක්. මිහිඳු හාමුදුරුවෝ මේ ශ්‍රමණයන් වහන්සේලා 6 නමක් දැකලා විමතියටපත් වුණ දේවානම් පියතිස්ස රජතුමා ඇහැව්ව ඔබ වහන්සේලා කවුද? සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. මහරජතුමනි අපේ ධර්ම රාජ වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා වෙමු. තවේව අනුකම්පාය ඔබටම අනුකම්පා පිණිස ජම්බුදීපා ඉදාගතා දඹදිව ඉඳලා මෙහි පැමිණියෝ වෙමු. එතකොට මතක් වුණා දේවානම් පියතිස්ස රජතුමාට මගේ මිත්‍ර ධර්මාශෝක රජතුමා මට ලිපියක් එවලා තිබුණා. රාජකීය දූතයන් අතර රජතුමනි මම බෞද්ධයෙක්ය. මම බුද්ධාගම වැළඳගත් කෙනෙක්. බුද්ධ ධම්ම සංඝ කියන්නේ මෙන්න මේ වගේ ගුණ ඇති පිරිසක්. මහරජ ඔබතුමාත් බෞද්ධයෙක් වනු දැක්ම මගේ ආශාවයි. ඔය ලියමන මතක් වුණා. එහෙනම් ඒ අය තමයි මේ කියලා පිළි අරගෙන තමයි නගරයට අනුරාධපුරයට වැඩමවාගෙන ඇවිදින් වඩා හිඳුවල සලකලා උන්වහන්සේ මෙහි ස්ථිර වශයෙන්ම නවත්වා ගත්තේ. ඊට පස්සේ පින්වත්නි නිරන්තරයෙන්ම රාජකුමාරිකාවරුත් කියා හිටියා පිරිමි පක්ෂයට මහානකම දෙනවා වගේම කාන්තා පක්ෂයටත් මහානකම දෙන්නේ. දැන් ඔය ඉසුරු මුනිය මේ පින්වතුන් දන්නවා අනුරාධපුරේ ඉසුරුමත් පවුල්වල තරුණයන් 1000ක් එක දවසේ මහාන වුණා උතන. ඒ කියන්නේ ධනවත් බලවත් නැනවත් පවුල්වල වැඩගත් තරුණයෝ 1000ක් එක විට මහාන වෙච්ච තැන නිසයි ඉසුරු මුනි
ඉසුරුමත් පවුල් වල දහසක් එක්වර පැවිදි වූ ස්ථානය ඉසුරු මුනි කියන්නේ පැවිදිකමටපත් වූ අය. අන්න ඒ විදියට ශාසනය ව්‍යාප්ත වුණා. අන්තිමට රජතුමාට මතක් කළා මිහිඳු හාමුදුරුවෝ ඒකනම් මට කරන්න අමාරුයි. මාගේ නැගණිය සංඝමිත්තා රහත් මෙහෙණිය වැඩ ඉන්නවා දඹදිව. මගේ පියාට දූතයන් අරින්න එතකොට භික්ෂුණී පිරිසක් ලංකාවට එවයි මේ අනුලා දේවිය ඇතුළු රාජකුමාරිකාවන් ප්‍රමුඛ විශාල කාන්තා පිරිසක් මහානකම ඉල්ලා හිටිනවා. ඒ අයට මහානකම ඒ අය අතින් දෙන්න පුළුවන්. අපට දෙන්න අමාරුයි. එතෙන්දී රජතුමා නිතර කියනවා දැන් මම දන්නවා ධර්මය. ඔබ වහන්සේ එදා මට චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ මාතෘකා කරගෙන නමස්කාරයේ පටන් පංචශීලයේ සිට අටශීලයේ දසශීලයේ සාමණේර සීලයේ උපසම්පදා සීලයේ ඒ වගේම ධ්‍යාන සමාපatti මාර්ගඵල අවසානයේහි රහත් බව ඒ දක්වාම අදාළ එකම සූත්‍රයකින් කියවෙන කරුණු සියල්ලක්ම අලලා ක්‍රමවත් දේශනාවක් කළා. උපමාවක් වශයෙන් එදා ඔබ වහන්සේ මීට මාස 3-4කට කලින් මට මිහින්තලේදී මාතෘකාවට ගත්තේ අලියතුන් ගැනයි. අපේ රටේ අලියතුන් ඉන්නවා අනාදිමත් කාලයක ඉඳලා. අපි අතර ගැටුම් එච්චර නැහැ. ඒ අලි ඇතුන් උපමාවට අරගෙනයි ඔබ වහන්සේ මට ඒ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කළේ. අලියෙක් අල්ලන්න යන එක්කෙනා චද්දන්ත හස්ති රාජයෙක් අල්ලා ගැනීම පිණිස යන රජවරුන්ටයි ඒ අය ඒ සත්තු අල්ලගන්නේ විශේෂයෙන්. ඔය චද්දන්ත කියන්නේ විශාල දල තිබෙන දිග ඔය කොට නැති දිග ශරීරයක් ඇති උස මහේ ශාක්‍ය පෙනුමක් ඇති වල්ගය බිමට ගෑවෙන ඒ වගේම හොඬය දිග ඇරියාම බිමට ගෑවෙන ඔය වගේ විශේෂ ලක්ෂණ ඇති ඇතා තමයි චද්දන්ත හස්ති රාජයායි කියන්නේ. අනිත් කුලවල ඇතුන්ට වඩා මේ ඇතා බොහෝම බලවත්. දැක්කහම ඉතා විශේෂයි අමාරුයි සොයාගන්න ගැඹුරු කැලේ ඉන්නේ. රජවරුන්ගේ ගමන් බිමන් සඳහා තමයි මෙබඳු ඇතෙක් භාවිතාවට ගන්න. එබඳු ඇතෙක් අල්ලන්න යන මිනිසයා කැලේට යනකොට විශාල අඩිපාරවල් තිබෙනවා ඇතුන්ට පෑගිච්ච. මේ විශාල අඩිපාර දැකලා ඒ දක්ෂ ඇද්දෝව නැත්නම් ඇත්තු අල්ලන හත්ති වාමනිකයා කල්පනා කරනවා මේ ලොකු අඩිපාරවල් තියෙන ඇතුන් జాතියක් ඉන්නවා ඇතිනියෝ. කාලාරිකා, උච්චා කාලාරිකා, වාමනිකා ආදී වශයෙන්. ඒ බඳු එකෙකුගේ වෙන්න පුළුවන්. කියලා එකපාරට මේ මම අල්ලන්න යන ඇතාය කියලා නිගමනය කරගන්නේ නැහැ. ඊළඟට ඔහු බලනවා මේ ඇතා පිට අතුල්ලපු ගස්. කඩාගත්ත ගස්වල අතුවල උස ප්‍රමාණය. ඒ අනුව හිතාගන්න පුළුවන් මේ ඇතාගේ උස කොච්චරද කියලා. ඊළඟට තව යනකොට ඊළඟට නැවත අර වගේ පා සතහන් තියෙන ඇතුන් හම්බ වෙනවා. ඒ අනුවත් ඔහු බලනවා ඇත් පියවර දැකලා එයින් තීරණයක් කරගන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන ඇතා මේ සතාය කියන බව. බලනවා ගස්වල ප්‍රමාණි ගස්වල පිට අතුල්ලපු දුර සාමාන්‍යයෙන් අඩි 12ක 15ක 18ක විතර පිට අතුල්ල ලකුණු තියෙනවා නම් දැනගන්නවා මූ බොහොම උස ප්‍රමාණයකින්. කඩපු ගස්වල අතු බලනවා මේ අඩි 25ක 30ක උස කොළ කඩලා තියෙනවා. එතකොට මේ ඇතා මෙච්චර උස ඇති එකෙක්.
ඔන්න ඔය විදියට බලාගෙන ගිහින් අන්තිමට කැලේ මැදට යනකොට තමයි චද්දන්ත හස්ති රාජයා ඔහුට හමු වෙන්නේ. අර කලින් දැකපු අලි ඇතුන් බලලා පාසටහන් දැකලා තීරණයක් කරගත්තා නම් ඔහුට ඒ පැත්තෙන් ආපහු යන්න වෙනවා වෙන ඇතෙක් අල්ලගෙන. නියමයට අල්ලගන්න බැරි වෙනවා. මේ දක්ෂ පුද්ගලයා ඒ වයින් රැවටෙන්නේ නැතුව නිගමනය කරගන්න නැතුව සොයාගෙන ඇවිදින් ඊතා කැලේ දුෂ්කරම ප්‍රදේශයට ගිහින් නියම සද්දන්ත හස්ති රාජය අල්ලගන්න. අන්න ඒකට සමාන කළ ධර්මය බුදුහාඳුරෝ එතන දේශනා කළේ පටන් ගන්න තිසරණේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා පටන් අරගෙන ඊළඟට පංචශීලය තව උසස් වෙනවා. ඊළඟට අටශීලය තවත් උසස් වෙනවා. ඊළඟට සාමණේර දසශීලය තවත් උසස් වෙනවා. අන්තිමට උපසම්පදා ශීලය බොහෝම ඉහළයි දැන්. ඒ සීලයටත්පත් වෙලා ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී භාවනා කරන විශේෂයෙන්ම භාවනාවෙන් උපදව ගන්නවා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා ප්‍රථම ධානය. ධානයක් උපදව ගන්න. ඒනොත් සෑහීමකට පත්වන්නේ නැහැ. විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိယ ධානයටපත් වෙනවා. ඔය ධාන කියන්නේ පින්වත්නි කෙලෙස් යට කර දානවා. කෙලෙස් ඔබා තබනවා. ඔය විදිහේ චතුර්ථ ධානයේ දක්වා නිම කර පුද්ගලයාට ඉද්දි විදං දිබ්බසෝතං පරචිත්ත විජානනං පුබ්බේ නිවාසානුස්මෘති දිබ්බ චක්ඛූන පංචති. දිව ඇස දිව කන පරසිට දන්නා නුවණ පෙර ආත්ම සිහි කිරීමේ නුවණ තමන්ගේ හෝ අන් කෙනෙකුගේ. ඔය වගේ ඒ ඥාන 이르දි බල පහ ලබා ගන්න. ලබාගෙන ඒනොත් සෑහීමකට පත්වන්නේ නැහැ. මෙතනත් නෙමෙයි මගේ අග. ඔය ළඟට තමයි පටන් ගන්නෙ ධාන වලින් කෙලෙස් යටපත් කරගෙන ඔබාගෙන අහසින් යාම බඳු අර කියන 이르දි බල උපදවගෙන අනිත්‍යයි මේ සියල්ලක්ම වෙනස් වෙනවා. මේ සෑම දෙයක්ම වෙනස් වෙනවා. දැන් බලන්න කුඩා දරුවෙක් අවුරුදු 3ක බැලුවොත් ඒ දරුවා අවුරුදු 12කදී බැලුවොත් ඒ දරුවා අවුරුදු 30කදී බැලුවොත් ඒ දරුවා අවුරුදු 50කදී බැලුවොත් 75ක් 80ක් වෙනකොට බැලුවොත් බේනවා අර දරුවාම තමයි මේ විකාශනය වෙලා තියෙන්නේ. 아무තු කෙනෙක් නෙමෙයි. අන්න ඒක තමයි අනිත්‍ය. අපි කවුරුවක් කැමති නෑ නාකි වෙන්න, ජරපත් වෙන්න, ලෙඩ වෙන්න. කවුරුවක් කැමති නෑ. ඒ අකමැති වුණාට බෑ ඒ වයින් අපට මග අරින්න බෑ වලකින්න. අර තත්වයට අපිපත් වෙනවා. අන්න ඒකයි අනිත්‍ය කියන්නේ. ඊළඟට ඒක දුකක්. නාකි වීම දුකක්, අතපය වල අප්‍රාණික බව අපට දුකක්, දෙඩ වීම දුකක්. නමුත් කරන්න දෙයක් නැහැ. අන්න ඒකයි අනිත්‍ය වෙනස් වීම දුකක්. ඊළඟට වෙනස් වෙනවා නම් ඒක දුකක් නම් ඊළඟට අපි කොමකටද මේක මගේය කියලා කියන්න දෙයක් අපට තියෙනවද? මගේය කියලා පරමාර්ථ වශයෙන් ගත්තොත් කියන්න පුළුවන් මගේ ශරීරය. කවාගෙන පොවාගෙන රැක බලාගෙන අපි හුඟක් අප උපස්ථාන කරන්නේ අපේ ශරීරයට. ඒ ශරීරයවත් විජ්ජති පූති සන්දේහු අපට හරියට පවත්ව ගන්න බැරි දවසකට අපිපත් වෙනවා. පරිදින්න මිදං රූපං රෝග නිද්දං පභංගුරං විජ්ජති පූති සන්දේහෝ මරණං තංහි ජීවිතං. අන්තිමට ලෙඩ වෙලා වයස්ගත වෙලා අපටම අපේ ශරීරය හරියට කෙලින් කටින් තියාගන්න බැරි දවසකට ඇවිදින් මරණං තංහි ජීවිතං අනේ අභාවීට යන. අපි කැමති දෙයක්ද නැහැ. කැමති නැහැ ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මැරෙන්න වෙනවා.
අන්නේ මැරෙන දවසට තමන්ට තමන් ගැන හිතලා මම නිවැරදි ජීවිතයක් ගත කළාය කියලා සතුටු වෙලා අවසාන හුස්ම හෙලන්න පුළුවන් තත්වයට ජීවිතය සකස් කරගන්න කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළති. ඒකයි බුදුහාරෝ දේශනා කළේ. අන්න ඒ විදිහේ தത്വෙට යන. ගෙන් අනිත් පාරේ මේ සෝවාන් ඵලයටපත් වෙනවා. අපි මේ සංසාරේ අපිව බැඳලා තියෙන වරපටවල් 10ක් තියෙනවා. අපි නොකියුවට අපිට තේරුමක් ගත්තේ නැතුවට වරපටවල් 10ක අපි ගැට ගැහිලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔය ලනු තුනක්. සෝවාන් වෙනකොට ඔය සක්කාය දිට්ඨි මමය මාගේය කියන දෘෂ්ටිය සංයෝජනේ නැති කරනවා. විචිකිච්ඡා සැකයක් නැහැ ධර්මයේ පිළිබඳව, යුක්තිය පිළිබඳව, ගුණය පිළිබඳව. සීලබ්බත පරාමාස බලන්න එක එක ධර්ම එක එක ආගම් ලෝකේ තියෙනවා. ඒවා එකිනෙක පස්සේ දුවන්නේ නැතුව ස්ථිර ආගමක්. නැවත උපතක් ලැබෙනවා. අපි කරන ක්‍රියාවන්ගේ විපාක අපට එළව මෙලව දෙකේදීම ලැබෙනවා. අන්න එවන් අයුරින් නිසි පරිදි කර්මය ගැන විශ්වාසයක් තියෙන ධර්මයේ මේ බුදුදහම. ඒ පිළිබඳව නිවැරදි අවබෝධය. ඒ තුන නැති කරගත්තාම සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ පුද්ගලයා පින්වතුනි නැවත ආත්ම 7ක් උපදිනවා. ඒ ආත්මයේදීමත් ඉතිරි ඵලවලටපත් වෙලා නිවන් දකිනවා. නැත්නම් කෝලං කෝල ඈත් ආත්ම භාව 3-4ක් තුලදී රහත් වෙලා නිවන් දකිනවා. සත්තක්ඛත්තු පරම හත්වෙනි ආත්ම භාවයේදීම නිවන් අවබෝධ කරගන්නවා. සකුරුදාගාමි කියන්නේ ඉතිරි සංයෝජන දැන් දන්නවා 10න් 3ක් ගියා 7ක් තියෙනවා. ඒ වරපටවල් 7න් දෙකක් හොඳටම දුර්වල කරගන්නවා. ඒ මොකක්ද? පටිඝ කාමරාග. පටිඝ කියන්නේ ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම. ඊළඟට කාමරාගය, රාගී බව. ඒ දෙකත් අනේ සම්පූර්ණයෙන්ම සකෘදාගාමි තත්වයට පත්වනයි කියලා පින්වතුනි බෑ. එහෙම පිටින්ම කඩා දාන්න බෑ. උඟාක් දුර්වල කර දාන්න. අනාගාමි අන්න තුන්වෙනි තත්වය. තුන්වෙනි තත්වයට පත්ුණායින් පස්සේ න ආගාමි නැවත දිව්‍ය ලෝකවලට, මනුෂ්‍ය ලෝකවලට එන්නේ නැහැ. ඒ අය බඹලොවදීම නිවන් අවබෝධ කරලා නිම කරනවා. නැත්නම් මේ ලෝකයේදීම ඉතිරි රහත් ඵලයටපත් වෙලා නිවන් දකිනවා. එතකොට අනාගාමී තත්වයටපත් වෙනකොට අර කියන කාම රාගයත් පටිඝයත් දෙකම නැති කරලා දානවා. සංයෝජන ධර්ම 3ක් ඉවරයි. ඊළඟට පින්වත්නි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. තව තියෙනවා සංයෝජන 5ක් ගැට ගහකට තියෙනවා. ඒවත් දැන් දුර්වල වෙලා තිබෙන්නේ. ඒකත් කඩා දමලා නැවත නූපදින තත්වයට පත්වීම තමයි අයමන්ති මාජාති නත්ථිදානි පුනබ්බව. මාගේ නැවත උපතක් නැත කියලා පිරිනිවන් පාන තත්වයට පත්වීම තමයි රහත් වීමේ කියලා කියන්නේ. ඔය රහත් වීමේ පිළිවෙත අභිධර්මාර්ථ අට කතාවේ දැක්වෙන කතාවක් මම මේකට නිදසුනක් වශයෙන් කියන්න පුළුවන්. බරණැස් නුවර රජ කෙනෙක් හිටියා. මේක උපමාවට පෙන්නපු කතාවක්. රජතුමාගේ ඈත පළාත මහා කෝලහලයක් යුද්ධයක් තිබුණා. කලින් කල්පනා කරගත්ත මේක මේ තරුණ පිරිසක් කරන පොඩි කැරැල්ලක් කියලා. නමුත් රජතුමා ඒ පළාතේ යුද සේනාවට, ආරක්ෂක සේනාවලට නම නියම කළා මේ කැරැල්ල නවත්තන්නයි කියලා. අනේ සටන් කළා ඒ ප්‍රදේශයේ දඹදිව ඉතා ඈත ප්‍රදේශයක්. බැරි වුණා. රජතුමා ඊට පස්සෙත් මහජනයක් ඇවිදින් කරදර කරනවා මේ රටේ හරක් ගවයෝ මරා දානවා, ගොවිතැන් හානි කරනවා,
පාලං ඒ දඬු කඩා දානවා, මිනිස්සුන්ව මරනවා, මංකොල්ල කනවා, ළමයි හොරකම් කරගෙන යනවා. මොකක්වත් තියාගන්න බෑ මේක නවත්තන්න කියලා. රජතුමා ඒ කිට්ටුව තිබුණු අනිත් නගරවලට ඒ පාර නියම කළා. වහාම අර උතුරු කරේ වගේ අපේ ඒ දඹදිවත් උතුරු කරේ කෙරවලක ගිහින් එකතු වෙලා මේක සමනයකටපත් කරන්න කියලා. බැරි වුණා. ඔහොම ගිහින් අන්තිමට උග්‍ර වුණා. 6 අවුරුද්දක් ගත වුණා. මහජනයා ඇවිදින් රජමාලිගාව වට කළා. වට කළා රජතුමාට කිව්වා රජගේ ගිනි කියලා. දැන් මේ පළාතේ මේක විනාශ වෙගෙන යනවා. මහා කැරලි කණ්ඩායමක් සාහසික අපරාධ කරනවා. ගැහණු ළමයෙකුට පාරේ යන්න බෑ, හරකෙක් තියාගන්න බෑ, ගොවිතැනක් කරන්න බෑ. ඇලදොලවල් වලින් ඉගොඩ වෙන පාලං ඒ දණු කඩා දානවා. තියෙන ඔරුපාරු ගිල්වල දානවා, මංකොල්ල කනවා. මෙහෙම විනාශයක් රජතුමා මේ ගැන ක්‍රියා කරන්නේ නැත්නම් රජ මාලිගාවත් එක්කම අපි ගිනි තියන්නයි මේ ආවේ. රජතුමා බියටපත් වුණා. දැන් හොඳටම කරන්න උග්‍ර වෙලා. රටම කිපිලා. ඊළඟට රජතුමා මොකද කළේ? එතුමා සමග කුඩා කාලේ පටන් එකට ඉගෙන ගත්ත සේනාපතියා. ඒ කාලේ යුද්ධ සේනාධිපති පදවියයි අග්‍රාමාත්‍ය පදවියයි එක පුද්ගලයාටයි තිබිලා තියෙන්නේ පුරාණ කාලේ. රටේ අගමැතිතුමාම තමයි යුද හමුදාවේ ප්‍රධානිය. එතුමා කතා කළා සන්ත ටික. කතා කළා එතුමාට කතා කළකෝ ඔබත් මමත් දෙපළ එකට ඉගෙන ගත්තා. ඒ නිසා දැන් ඔබ මට හොඳටම විශ්වාසයි. දැන් මට ඔබ ගැන කිසිම සැකයක් නැහැ. දැන් රටේ තත්ත්වය මේ තත්ත්වයට නරක වෙලා තියෙනවා. ඒ පළාත්වලට අපේ ආරක්ෂක හමුදාවන්ට බැරි වෙලා තිබෙනවා පළාත මේචල් කරගන්න. ඒ තරම් දාමරික කණ්ඩායමක් ආසන්න රටවලිනුත් ආධාර ලබාගෙන කරන්නේ. දැන් ওই දඹදිව අද අපේ රට වගේ මුහුදෙන් නෙමෙයි වෙන් වෙලා තියෙන්නේ. අද කන්දකින් ගඟකින් දැන් නේපාලයේ පාකිස්තානයේ වැටකින් වෙන් කරලා තියෙනවා. නේපාලයයි ඉන්දියාවයි වෙන් කරලා තියෙන්නේ ගල් පෙලක් කියලා කියනවා. කොන්ක්‍රීට් ගල් තියෙන කළු ගල්, සක්ක ගල්, සුදු තීන්ත ගාපු ගලක් මේ හරිය තියෙනවා. අඩි 12න් 12ට ගල් පෙලක් තියාගෙන ගිහින් තියෙනවා. ගල් පෙලෙන් මේ පැත්ත ඉන්දියාව, ගල් පෙලෙන් අර පැත්ත නේපාලය. එහෙමයි දේශ සීමා වෙන් වෙලා තියෙන. ගඟක්, කැලයක්, කන්දක්, වැටක් නැත්නම් ඔය වගේ ගල් මේකකින්. අපට ඒක තේරෙන්නේ නැති අපි මේ මුහුදෙන් වට වෙලා ඉන්න හන්ද. ඉතින් මේ වගේ ආසන්න රටවලුත් උදව් වෙනවා. රජතුමා ඊළඟට කළේ මොකද්ද? මහසෙන්පතිතුමාට කිව්වා දැන් මම යන්න ඕනේ. නැත්නම් ඔබ යන්න ඕනේ. ඒ தත්තට මේ හට උග්‍ර වෙලා. එතකොට මහසෙන්පතියා කියනවා නෑ දේවයන් වහන්සේ මම යන්නම්. එහෙමනම් ඔබට අවශ්‍ය සේනාව අද වගේ තිබුණේ නෑ. ඒ කාලේ තිබුණේ මේ කරත්ත, ගැල් හමුදාවත් ඔය අනිත් අශ්වය අලියතුන් ඒ ඕන කරන දුනු ඊතලත් අරගෙන සෙනගත් අරගෙන යුද හමුදාව 20000ක් යනවනම් තවත් 10000ක් විතර යන්න ඕනේ. ඒගොල්ලන්ට කෑම උයන්න, ඒගොල්ලන්ගේ රෙදි හොදන්න, ඒගොල්ලන්ගේ වැඩ කළා අරගොල්ලෝ ධෛර්ය ගන්නවන්න. යුද හමුදාවල එහෙමයි. ඒ තරම් සේනාවක් අරගෙන ගියා. අර සේනාපතිතුමා බුද්ධිමත් කෙනෙක්. එතුමා ගිහින් ඒ කියන ප්‍රදේශේ නැවතුණා, උත්තර ප්‍රදේශේ. නැවතිලා රාජපාක්ෂික අයත් හමුදාවේ එහෙ ඉන්න නිර්ධාරීවුත් හම්බෙලා තොරතුරු දැනගෙන ඉස්සෙල්ලාම මාස 4ක් විතර රටේ තොරතුරු හොයාගත්තා. හොයාගෙන කියාගෙන බලාගෙන ඊට පස්සේ මොකද කළේ? යුද්ධයක් ප්‍රකාශ කළා කෙලින්. අර හතුරු සේනාවට කැරල්ලු කරුවන්ට විරුද්ධව. අනේ යුද්ධයට ආවට පස්සේ දන්නේ මේක මේ කැරල්ලක් නෙමෙයි, මේක රට බෙදෙන මහා යුද්ධයක්. රට බෙදන්න සකස් කරගත්ත යුද්ධයක් මේක. නැතුව මේ කැරල්ලක් නෙමෙයි. සේනාපතියා බොහොම බුද්ධිමත්ව සටන් කළා. හොඳ පරිචයක් ලබාගෙන වැඩියට බැස්සි. ඒකට ප්‍රතිඵලයක් වශයෙන් සේනාංක 3ක් එහෙම පිටින්ම නැති කරලා දැම්ම පළවෙනි අවස්ථාවේ.
අර හතුරන්ගේ හතුරු සේනා 10ක් කියන්නේ පාබල හමුදාවල්. ගුවන ඉඳලා ගුවන කෙනෙකුට දා අහස් යාත්‍රා තිබුණේ ගස් උඩ ඒ වගේම පර්වත උඩ ගල් ශිඛර උඩ ඉඳගෙන විදින කියන කණ්ඩායම්. ජලයේ ඉඳලා ගෙවන කණ්ඩායම්. ඊළඟට ගල්ස් කොළන් ASCII හැංගිලා ඉඳගෙන කරන අය. ඊළඟට කුඩා කුරුමිටි මිනිස්සුන්ගේ හමුදාවක් තිබිලා තියෙනවා. ඒ කාලේ යුද්ධවල. ඒගොල්ලෝ කරන්නේ හිඟන්නු විදිහට, යාචකයෝ විදිහට ඒ කුරු අය පුරුදු පුහුණු කරලා තැන් වල හැංගිලා ඉඳලා ඔත්තු සපයනවා ඒගොල්ලෝ. ඒකත් හමුදාවක විශේෂ සේනාවක්. එදා මේ කියන්නේ අභිධර්මාර්ථ සංග්‍රහ අට කතාව වෙන උපමා කතාවක්. මේ ඊයේ පෙරේද කතාවක් නෙමෙයි. බලන්න ඒ ඔක්කොම දැනගෙන පිළිලා කළ බලනකොට හමුදාංක 10ක්. විවිධ අංශ වලින් ගිනි තියන්න දක්ෂයි, දුවන්න පනින්න, ඒ වගේම ගංගා ඇලදොලවල් තරණය කරන්න, ඒ වායේ ඉඳගෙන යුද්ධ කරන්න, ඔරු පාරු ඒව හිටන් තියාගෙන සටන් කළා 3ක් විනාශ කළා. අනිත් 7ම කැලේට පැනලා ගියා. ඊට පස්සේ ඇවිදින් රජුරවන්ට දැනුම් දුන්න හමුදාව නවත්තලා මේකයි තත්ත්වය කියලා. මහජනයාත් බොහොම සන්තෝෂෙන් සේනාපතිතුමාට ගෞරව කළා. එතුමාට කිව්වා තවත් සේනාව අරගෙන යන්න. අරගෙන ගිහින් සටන් කරන්න. සටන් කරලා ජයග්‍රහණය කරන්න ඕනේ. දැන් ඔබ දිනලා තියෙන්නේ. අමාරුම කොටස් 3ක් දිනුවා. අනිත් කොටස් 7න් ඒ 7ම දුර්වලයි. ඒ අයත් දුර්වල බවට පත් කළා. ඒ පිටම ගිහින් ආයෙ ශක්තිමත් වෙලා සටන් කළා. දිගටම සටන් කළා. හැබැයි සටන් ඒ ඊතුරු 7න් 2ක් හොඳටම දුර්වල කළා. එක හමුදාවක්වත් විනාශ කරන්න බැරි වුණා. හතුරන්ගේ එක හමුදාවක්වත් එහෙම පිටින් නැති කරන්න බැරි වුණා. රජතුමාට නැවත වාර්තා කළා. බර්ණස් රජතුමා නැවත අවි ආයුධ ආහාර පාන ධෛර්යවත් කරලා ඇරියා උනන්දු කරලා. ඒ පාර ගිහින් අර දුර්වල වෙච්ච හමුදාංක 2 සටන් කරුවන්ගේ කැරලි කරුවන්ගේ විනාශම කළා දැම්මා. ඒ 2 තමයි කාම රාග පටිඝ කියලා කියන්නේ. අනාගාමී තත්ත්වයටපත් උනායි කියන්නේ ඒකයි. සකුරුදාගාමී තත්ත්වයෙන් උනේ යටපත් වීම විතරයි. පැනලා ගියා. නැති කරන්න බැරි වුණා. තුන්වෙනි එකේදී සම්පූර්ණ නැති කරගත්ත ඒ වගේම සටන් කළා. ඊට පස්සේ දැන් තව 5ක් තියෙනවා. හතරවෙනි වතාවට රජතුමා උනන්දු කළා. මහජනයාත් බොහෝම හමුදාව ශක්තිමත් කළා. යුද්ධයක් කරනකොට හැම විටකම ඒ හමුදාංක තුල චිත්ත ධෛර්යය ඇති කරන්න ඕන. ඒක රජවරු පුරාණ කාලයේ ඉඳලාම අපේ පොතපතේ හොඳට තියෙනවා. පංචතන්ත්‍රය, මනුස්මෘතිය, භගවත් ගීතාව ඒවත් අපේ හමුදාවට උගන්වන්න ඕන. මේ යුද්ධ කරන්න හැටි හොඳට කියලා තියෙන ක්‍රමානුකූලව බුද්ධිමත්ව. ඒ පාර ඒ අනුව සටන් කරලා හතරවෙනි පාරේ කාමරාග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච කියන ඔක්කොම ටික නැති කරලම දැම්මා. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව 5. දැන් එතකොට බලන්න මේ අභිධර්මාර්ථ සංග්‍රහ අට කතා වෙන උපමාවක්. පළවෙනි පාර කැරලි කණ්ඩායම් 3ක් ඉවර කළා. හතුරන්ගේ. දෙවෙනි පාර 2ක් දුර්වල කළා. තුන්වෙනි පාර ඒ 2ක් ඉවර කළාම දැම්මා. හැබැයි හැම සටනකදීම හතුරන් දුර්වල කළා. පස්වෙනි අවතාරයෙන් සම්පූර්ණයෙන් ඉවරයි. එතකොට එතන තියෙනවා හමුදාංක 10ක්. ඒක තමයි දස සංයෝජන කියලා කියන්නේ. ඒ දස සංයෝජන වලින් තමයි අපි මේ සංසාරේ ගැට ගැහිලා ඉන්නේ. උපදිනවා, මැරෙනවා, නැවත උපදිනවා, මේක දිගට යනවා. සසර අතාරින්න කැමති නැහැ. ඔය උපමා කතාවෙන් පෙන්නලා තියෙන බර්ණස් රජුරෝ කවුද? ලෞතුරා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මේ යෝගාවචරයා තමයි අර සේනාපතිතුමා. සේනාපතිතුමා ධෛර්යවත් කළා හමුදාව. රජතුමා විසින් ඒ අය සටන් කළා. කෙලෙස් නැමැති හතුරෝ තමයි අර බලකාමී පිරිස විනාශ කළ දැම්ම. ඔය කතාව බොහෝම ලස්සනට වෙලා මදි සවිස්තරාත්මකව අපේ අට කතාවල් වල පැහැදිලි කරලා තියෙනවා.
අභිධර්මාර්ථ සංග්‍රහ අට කතාවේ මේ දස සංයෝජන නැමැති කෙලෙස් 10 විනාශ කරන ආකාරය. ඒකත් සටනක්. අන්න ඒ විදිහට නිවන් දකින තුරාම චුල්ල හත්ති පදෝපම සූත්‍රයට ඇතුළත් වෙනවා. පටන් ගන්න ත්‍රිසරණේ. ඉවර වෙන්නේ රහත් භවයෙන්. ඒ සූත්‍රය තමයි මේ දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු 40000ක් පිරිසකට පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කිරීමට තෝරගත්තේ. උපමාවට ගත්තේ අලියතුන්. මොකද ලංකාවේ අලියතුන් ඉන්නවා. ඒ නිසා අලියතුන් පිළිබඳව අපේ රටේ ජනතාව දන්නවා. ඒක උපමාවට අරගෙනයි දේශනාව කළේ. අන්න ඒ විදිහේ දේශනාවක් කළා තමයි එතුමා ඇතුළු පිරිස බෞද්ධයන් බවට පත් කළේ. එතෙක් කල ක්‍රමවත් ආගමක් ලංකාවේ තිබුණේ නැහැ. ඒ අය ඔක්කොම එකමුතු වෙලා සමගි සම්පන්න බවට පත් කරලා ඊළඟට සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් ලංකාවට වැඩම කළා ජයශ්‍රී මහා බෝධියත් රැගෙන. ඒක වැදගත් දෙයක්. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේත් රැගෙන ලංකාවට ඇවිදින් මෙහෙණි සස්නත් මෙහි පිහිටෙව්වා. එතකොට ජූනි මාසේ පෝය පොසොන් පෝය මිහිඳු හාමුදුරුවෝ ඇවිදින් බුද්ධ ආගම පිහිටෙව්වා. ජූනි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වක්එල් උඳුවක් මාසේ දෙසැම්බර් මාසේ පෝය දවසේ තමයි සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ වැඩි. ඇවිදින් මෙහෙණි සස්නත් මේ රටේ ඇති කළා. ඇති කළා පුණ්‍ය භූමිය තමයි ඔය මිහින්තලේ. මිහින්තලේට පුදුමාකාර ලැබිකමක් එදා මෙදෑ තුර අපේ රටේ ජනතාවගේ ලේවලට කැවිලා තියෙනවා. නිශ්චක පව්ව කියනවා, මිහින්තලයේ කියනවා. ඔය නොඑක් වචනේ මිහින්තලාව කියනවා. මිහිඳු හාමුදුරුවෝ නිසා ඔය පර්වතේ. ඕක ඒ කාලේ හැමතැනම තිබිලා තියෙනවා පොඩි චෛත්‍ය. ඒ බඳු වෙහෙර වහන්සේලා බුරුම රටේ තද තියෙනවා සෑම කන්දකම. අඩි 12යි, අඩි 10යි, අඩි 8යි. ඔය වගේ ප්‍රමාණයේ චෛත්‍ය වලින් පිරිස ඒකයි ශෑගිරිය කියන්නේ. වෙහෙර වහන්සේලාගෙන් පිරුණු පර්වතේ. එහෙමයි මිහින්තලයේ තිබිලා තියෙන්නේ. ඒක ධනවත් අය, බලවත් අය, ප්‍රභූ අය, රජපෞල් වල අය ස්වාමීන් වහන්සේලා තම තමන්ට අයිති දායක බවතුන් සමග විහෙරවල් හදලා තිබිලා තියෙනවා දිගටම. වටේ පිරිසිදු කරලා තිබිලා තියෙනවා. අනේ මහා පුදුම දේවල් ওই මිහින්තලයේ ගැන කියවෙනවා. රහතන් වහන්සේලා දසදහස් ගණනක් වැඩ ඉන්න වෙලාවෙදී ඒ වගේම අපට පේනවා ගිජු ලිහිණියෙක් ඇවිදින් කියනවා අර දිව්‍යමය නාගයෙක් දැහගන්න. එනකොටම බුද්ධ රක්කිත කියලා පොඩි හාමුදුරු කෙනෙක් හිටියා සාමණේර නමක්. ධ්‍යාන උපදවපු හාමුදුරු කෙනෙක්. මේ ගිජු ලිහිණියා එනකොටම ගුරුලා එනකොටම එක පාට විශාල පර්වතයක් මැව්වා. ඡනකි. මිහින්තලේ වැහිලා යන පර්වතයක් මැව්වා. මුහුද පැත්තෙන් ආයි. අර පර්වතයේ හැප්පිලා ඌ ආපහු යන්න ගියා. නාගයා බේරුණා. එතන හිටියේ මහතෙරුන් වහන්සේ සංඝයා වහන්සේලා ලක්ෂයක් විතර. අනේ අද මේ සාමණේර බුද්ධ රක්කිත නොහිටියානම් අපේ සම්පූර්ණයෙන්ම ගෞරවයේ සායම යනවා. මේ තරම් රහතන් වහන්සේලා පිරිසක් මැද ගුරුලෙක් ඇවිදින් වන්දනා කරන දිව්‍යමය නාගරාජයෙක් දැහැගෙන ගියා. ඒ අපවාදයෙන් අපිව බේරුවේ මේ පොඩි සාමණේර නම. ධ්‍යාන සමාපatti වල බලය. ඔය වගේ මිහින්තලයේ ගැන කියනවා නම් රාත්‍රී 2-3ක් එළි වෙනකන් කිව්වත් නිමාවක් වන්නේ නැහැ. ඊතා අග්‍රගණ්‍ය දවසක් මේ පොසොන් පුර 15ක් පොහොව දවස. ඒ බඳු දවසකයි අද මේ සීල් සමාදන් වෙලා බණ භාවනා කරලා දන්සල් පවත්වලා තොරන් ගහලා અભේදානිය දීලා නොයෙකුත් ආකාරයෙන් අපේ බෞද්ධ ජනතාව පින්කම් කරන්නේ. ඒ කරන්නේ මේ උත්තරීතර දවස සිහිපත් කරගෙනයි. ඒ වගේ ලංකාවට බුද්ධ ආගම ලැබුණු මිහිඳු මහ රහතන් වහන්සේ අපේ අනුබුදු රහතන් වහන්සේ වශයෙන් සැලකන්නේ ඒ මහා සේවාව ලැබුණු
උදාර දවස මේ පොසොන්පුර 15ක් පොහොව දවසකයි. තාවතාච හම්බේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. දැන් සෑම දිනම පන්සිල් සමාදන් වුණා, ධර්ම ශ්‍රවණය කළා, ධර්ම පූජා පවත්වලා සිත එක අරමුණක තබාගෙන බණ ඇසීම නිසා භාවනාමය පිනකුත් කරලා විශාල කුසල රාශියක් නිපදවා ගත්තා. ඒ සකල විද පින් මේ බණ අහපු රටේ විවිධ පුණ්‍යවන්තයින්ටත් මේ සෑම දිනාටත් දෙව් මිනිස්සපත් කෙලවර අමා මහ නිවන් සම්පත් පිණිසත් ඊට පෙර ඒ වගේම තමන් නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් අපේ රාජ මහා මාත්‍යාදීන් ඔය අපි මතක් කළ ශාසනය රැක ගැනීමට උපකාරවත් කළ ඒ උතුමන්ටත් මේ පුණ්‍ය බලයෙන් දිව්‍ය මේ සම්පත් ලැබේවා කියලා සාදුකාරය සාදු සාදු සාදු. ඊළඟට ශාසනයත් රටත් රකින්න ඉන්ද්‍රෝ කේන්ද්‍රාදී දෙවි දේවතා පිරිසත් මේ පින් ලබා සැපයටපත්ව රටත් රටේ ජනතාවත් මේ පින්වත් සෑම කෙනෙක්මත් ආරක්ෂා කෙරෙත්වා කියලා හිතාගෙන සාදුකාරයකින් දෙවියන්ට පින් අනුමෝදන් කරා. සාදු සාදු. සිදු කරගත් මේ සකල විද පුණ්‍ය බලයෙන් අපටත් සසර දුකින් එතර වීමෙන් ලබන දස සංයෝජන ප්‍රහීන කිරීමෙන් අත්කරගනු ලබන අමා මහ නිවන පිණිසම මේ උදාර ධර්ම ශ්‍රවණ මේ කුසලයට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු.